සද්ධර්මාලංකාරය ස්වර්ණතිලකා කතාවස්තුව. තවද මෙහි තුන්වන ස්වර්ණතිලකා වස්තුව නම් කවරයත් එහි පිළිවෙල කතාව මෙසේ දත යුතුය. ලංකාද්වීපයෙහි අනුරාධපුර නුවර ශ්‍රද්ධාවන්ත වූ එක්තරා ස්ත්‍රියක් නිරන්තරයෙන් මල් කඩාගෙන වුත් අභයගිරි වෙහෙර දාගැබට පූජා කරන්නීය. ඉක්බිති එක් දවසක ඒ ස්ත්‍රීතමෝ තමාගේ බාලදුවක් කැඳවාගෙන දාගබට මල් පුදනු පිණිස ගොසින් මලසුන්ගෙහි පැන් නොදැක මල් පැසදුව අතට දී පැන් ගෙනෙනු සඳහා කලයගෙන පොකුණට ගියාය. එකල්හි ඒ ස්ත්‍රියගේ දූතමෝ මලස්න නොසෝදා අත ශුද්ධ නොකොට තමාගේ මව නොයන තෙක්ම මල් මිටක් ඇරගෙන මණ්ඩලාකාරයෙන් වටකොට පුදා මෙසේ ප්‍රාර්ථනා කළාය. කෙසේද යත් මහත් වූ වීර්ය ඇති අනන්ත ඥානයෙන් යුක්ත වූ ස්වයම්භූ ඥානයෙන් සියල්ල ගෙවා දත්තා වූ මුළු ලොවට හිතාන්වේසී වූ තුන් ලොවට අසහාය නායක වූ ලෝකස්වාමී වූ අනාථනාථ වූ භාග්‍යවත් වූ ත්‍රෛලෝක්‍ය ශාස්ත්‍රූ වූ බුදුරජාණන් වහන්සේ උදෙසා දැන් මා විසින් පුදන ලද්දා වූ මේ මල් පූජාවෙහි අනුසසින් මතු සසර මම උපනුපන් ජාතියෙහි යහපත් වූ ඇතිවෙම්වයි මනෝඤ්ඤ වූ ආරෝහ පරිණාහයෙන් යුක්ත වෙම්වයි ශරත් කාලයෙහි ගුවන් මැද දිලියෙන සූර්ය මණ්ඩලය පරිද්දෙන් මාගේ සිය ළඟින් රශ්මි මාලාවෝ විහිදෙත්වයි. මා දුටුවා වූ යම් පුරුෂයෙක් කාමයෙන් මුර්ජා හෙවයි. ලිය කිඳුරන්ගේ නාදය මෙන් සියල්ල වුන් ලගන්නා ඉතා කන්කලු වූ මිහිරි කටහඬ ඇති වෙම්වයි යනාදීන් මෙසේ ප්‍රාර්ථනා කළාය. මෙසේ මල් පුදා ප්‍රාර්ථනා කළ ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ මෑණියෝ අවුත් තමන් දියණියන් මලස්න ශුද්ධ නොකොට මල් පිදූ බව දැක එම්බල චණ්ඩාල කෙල්ල අතත්‍ය නිර්මල වූ බුදුරජාණන් වහන්සේට මලස්න නොසෝදා කුමක් පිණිස මල් පිදීද තී කෙලේ කටයුත්තෙක් නොවෙයි කීහ. ඒ අසා කුමාරිකාවෝ මෑණියන්ට කිපි චණ්ඩාල කෙලිනම් තෙපිමයයි කියා තමන් මෑණියන්ට බිනූහ. මෙසේ ඒ කුමාරිකාවෝ මෙපමණ කොට මෑත භාගයෙහි එයින් චුතව දඹදිව උත්තර මදුරා නම් නුවර
වීණා ගායනා කරන එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයන් හට දුව උපන්හ. එකල්හි පළමු කළ ප්‍රාර්ථනා වූ පරිද්දෙන් විශිෂ්ට ඌරු ඇති වූහ. ඔවුන්ගේ සිය ළඟින් විදුලිය කලඹක් වැනි රශ්මි මාලා සමූහයෝ නික්මෙති. හාත්පසින් සතරරියන් පමණ තන්හි ශරීරාලෝකයෙන්ම අන්ධකාර දුරුව ඒකාලෝක වෙයි. මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමා බස්සී. ශරීරයෙන් සඳුන් සුවඳ වහනය වෙයි. ඔවුන් දෙතන මැද රන්වන් වූ තිලකාභරණයක් මැවින. ඒ තිලකාභරණයෙන් අභිනව බාලකා මණ්ඩලයසේ රශ්මි සමූහයෝ නික්මෙති. ඒ කුමාරිකාවන් දුටු දුටු පුරුෂයෝ බොහෝසේ උමතු වූවන් මෙන් කාමයෙන් මත්ව විසඤ්ඤ වෙති. අහෝ කුසල අකුසල කර්මයන්ගේ ආනුභාවය නම් ඊතා නොසිතිය හැක්කේමැයි හේසේමැයි. ගිය ජාතියෙහි ඒ කුමාරිකාවෝ යම් ක්‍රෝධයක් හේතු කොටගෙන තමන් වැදූ මෑණියන්ට චණ්ඩාල කෙල්ලයි බිනුවාහුද ඒ අකුසල කර්මය නිසා උත්තම ජනයන් විසින් පිළිකුල් කටයුත්තා වූ හීන ජාතියෙහි චණ්ඩාලව උපන්හ. එම කාලයෙහි ඒ කුමාරිකාවෝ බුදුන්ගේ තුන්ලෙව්හි ව්‍යාප්තව සිටී. නව අරහාදී වූ ගුණ ධර්මයන් සලකා යම් මල් පූජාවක් කළාහුද ඒ කුසල කුසල කර්මයාගේ ආනුභාවයෙන් බැලූවන්ට ඊතා ප්‍රියකරු වූ මනෝඤ්ඤ වූ රූ ඇති වූහ. මේ ලෝකයෙහි යම් කිසි කෙනෙක් යම් යම් ආකාරයකින් පින් පව් දෙකම කළාහු වීනම් ඔහු තමන් විසින් කරන ලද්දා වූ ඒ කුසල කර්මයට සුදුසු පරිද්දෙන් මනෝඤ්ඤ වූ නානා වර්ණ වූ මොනරුන් මෙන් එහි විපාක ලබන්නාහුමය. මයුර ජාතිහු වනාහි පූර්ව ජන්මයෙහි කළ එක් අකුසලයකින් තිරිසන් යෝනියෙහි උපන්නාහ. අනික් කුසල කර්මය බලයකින් නානා වර්ණව ඊතා පැහැපත් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙති. එබැවින් මොනරුන් තිරිසන් යෝනියෙහි උපන් නේද අකුසල කර්මයෙන්මය. නානා වර්ණව නොයෙක් පැහැයෙන් යුක්තව රූපත්ව උපදනේ පූර්ව ජන්මවල කළා වූ වෙන වෙන කුසල කර්මයන්නේමයි. මෙසේ මොනරුන්ගේ කුසල කුසල කර්ම විභාගය මෙකී පරිද්දෙන් දත මැනවී. ඉක්බිතියේ කුමාරිකාවන්ගේ මව්පිය දෙදෙන ඔවුන්ට සර්ණ තිලකයි නම් තුබූහ. එකල්හි ඒ උත්තර මදුරා නම් නුවර මනුෂ්‍යයෝ ඒ කුමාරිකාවන්ගේ රූප සම්පත්
සත්‍ය ඇසීමෙන් හා දැකීමෙන් ඔවුන් කෙරෙහි අතිශයින්ම ඇලුනා වූ සිත් ඇතද මෝතොමෝ සැඩොල් දුවකැයි අනුන් කියන නින්දා බසට බයින් ආවාහකට නොගෙන යෙති. ඉක්බිති ඒ උත්තර මදුරා නම් නුවර නායක චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුත්‍රයෙක්. ඒ සර්ණ තිලකාව නිසා ඇගේ මව්පියන් සමීපයට වස්ත්‍රාභරණ මල් බුලත් ආදිය ගෙන ගොස් දී සර්ණ තිලකාව පාවා දුන මැනවයි කියා ඇවීය. ඔහු එපවත් ස්වර්ණ තිලකාවන්ට කීහ, ඕතොමෝ එපවත් අසා චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුත්‍රයාට පිළිකුල්ව නොයෙක් ආක්‍රෝෂ පරිභව බැන නින්දා කළාය. එකල්හි බ්‍රාහ්මණ පුත්‍රයා මහත් වූ ලජ්ජාවට පැමිණ රජ්ජුරුවන් සමීපයට ගොස් තමාගේ වීණාව මුසන් සිටුවා සාදා ගායනා කරනුයේ. ලලනානනානි වල චෝලනානි තරුණාරුණානි චලිතාධාරානි මනුජයෝ හියෝ නෙතන විසයං කරෝති සතු නීච ජාතිමපි නොජාහති. යනාදීන් ජනප්‍රදාන වූ රජ්ජුරුවන් වහන්ස ඔප් නැඟුරන් කැටපතක් මෙන් බබලන්නා ස්ත්‍රියකගේ මුහුණ දැල බැඳුණු මසුන් මෙන් චලිතවලී ලෝපෙත වූ නේත්‍රයන් ඇත්තේද තරුණ හිරු රැස් කලඹක් මෙන් අරුණ වර්ණවලෙල දිදී දිලිසෙන්නා වූ අදර යුග්මයක් ඇත්තේද එබඳු රූපවත් වූ මනහර මුහුණු යම් පුරුෂයෙක් තමා සිය ඇස පුරා දැකපීනම් ඒතෙම එවැනි රූප සම්පත්තීන් යුක්ත ස්ත්‍රීන් හීන ජාතියෙහි උපන්නත් නොහරණේමයි කීය. එතෙපුල් අසා කිමෙක්ද තා කියන්නේ රජ්ජුරුවන් පුළුවුත් කල්හි නැවත කියනුයේ. දේවයන් වහන්ස දෙවියන්ගේ උපයෝග පරිභෝගයට සුදුසුව සිටි චාමිකර සර්ණය හා මහ පොළව පියවි පස් කවර කලක කෙසේනම් එක් වේද නැවත සිව්පා ජාතීන්ගෙන් හීන වූ කැනහිල් දේනුවක් තොමෝ උතුම් වූ සිංහරාජයකු හා එක්ව කෙසේනම් සමාගම් වේදැයි කීය. මෙසේද කියා නැවත ඇසුව මැනව දේවයන් වහන්ස මේ උත්තර මදුරා නම් නුවර සර්ණ තිලකා නම් වූ එක් සැඩොල් දුවක් ඇත. ඕතොමෝ තමා හා සමාන ජාති ඇති පුරුෂයන් විසින් එවන ලද පඬුරු නොගන්නීය. වංශවතුන්ම ප්‍රාර්ථනා කෙරෙයි කිමෙක්ද දේවයන් වහන්ස පක්ෂීන්ගෙන් හීන වූ කපුටු දේනුවක් තොමෝ කවර කලෙක ස්වර්ණහංස රාජයකු හා
සමග කෙසේනම් සමාගම් වේදැයි කීය. එතෙපුල් අසා රජ්ජුරුවෝ සරණ තිලකාවගේ පියාණන් කැඳවා එම්බල සඟය තාගේ දුවක් කුලවන්තයන් මිස සමාන ජාති ඇති පුරුෂයන් නොකැමැත්තිල කිමෙක්ද ඒ සබාදැයි විචාලහ. එකල්හි ඒ චණ්ඩාල බ්‍රාහ්මණයා එසේය දේවයන් වහන්ස මාගේ ස්වර්ණ තිලකා නම් වූ දූතමෝ ජාති සම්පන්න කුල පුත්‍රයන් මිස සෙස්සවුන් නොකැමැත්තිය කීය. එබස් අසා රජ්ජුරුවෝ එම්බල සඟය එසේ වී නම් පංච මදුරා නම් නුවර උද්දාල නම් බමුණෙක් වෙසෙයි. ඒ බමුණා ඉතා ජාති සම්පන්නය මහුපිය දෙපක්ෂයෙන්ම අනිනින්දිතය. ස්ත්‍රීන් දුටු කල්හි මොහු ජුගුප්සා කටයුතු වූ ඉතා පිළිකුල් ජාතියකැයි නින්දා බැන ඔවුන් හා සහවාසය නොකෙරෙයි. තමා වසනගෙන් නික්ම රජකෙට යන එන වෙලෙහි කිරිපැන් 11 කලක් මගදිග ඉස්සවයි. ගැහැණුන් දුටු කල කාල කන්නියක දැකිපි කිරිපැනින් මුහුණ ශුද්ධ කෙරෙයි. එබැවින් තාගේ දූ සමර්ථ වූ නම් ඒ බමුණා හා සහවාසය කෙරෙවෙයි. මෙසේ මා කී ලෙසම තාගේ දුවට කියා බලගැනෙයි කීය. එකල්හි ඒ චණ්ඩාල බ්‍රාහ්මණයා එබස් අසා තමා වසන ගෙට ගොස් ස්වර්ණ තිලකාව කැඳවා ඈට රජ්ජුරුවන් කී පරිද්දෙන්ම උද්දාල බ්‍රාහ්මණයාගේ ස්වරූප නොවලාහම කීහ. එතෙපුල් අසා ස්වර්ණ තිලකාතමෝ මම ඉදින් සැබැවින්ම ගැහැණියක් වී නම් ඒ උද්දාල බ්‍රාහ්මණයා හා වාසය කෙරෙම්. ඊට කිසි සැකයක් නොසිතා ඉතා ප්‍රපංච නොකොට කල් නොයවා උදාසනින්ම නික්මුණ මැනව සෙට දවස් යෙමි කීව. එකල්හි ස්වර්ණ තිලකාවගේ පියාද යහපතැයි ගිවිස විසිතුරු වූ කර්මාන්ත ඇති දහසක් වටනා පලසකින් දුවගේ ශරීරය වසා පුරවා තමා ගායනා කරන වීණාදී වූ තූර්ය භාණ්ඩ ගෙන්වාගෙන ස්වර්ණ තිලකාවන් හා සමග මගට බැස නික්මිනි. මෙසේ නික්මුණා වූ ඒ චණ්ඩාල බ්‍රාහ්මණ තෙම අතර මග එක් නුවරක රජ්ජුරු කෙනෙකුන් දැක විහිනා ගායනා කරනුයේ. ස්වර්ණ තිලකාව තමා පිටුපස හිඳිනාසේ සලස්වා තෙමේ වීණා ගායනා කරන්නට පටන් ගත. එකල්හි ඔහු පිටුපස හුන්නා වූ ස්වර්ණ තිලකාතමෝ නුවන් කෙළවරින් දුෂ්ටිය හෙලා ස්වකීය වූ ස්ත්‍රී ලීලාවෙන්
යුක්තව මදලස බැල්මකින් රජ වූ මුහුණ බලා තමා පෙරවහුන් පලස මදක් පහකොට ශරීර ප්‍රභා දක්වාලුව රංජුරුවෝ ඇගේ ශරීරාලෝක හා රූප සම්පත්තිය දැක කාමයෙන් විසඤ්ඤව සිහි මුලාව මද ඇසිල්ලකින් ලබන ලද ආස්වාද ඇතිව මොහොතොමෝ සස්වාමිකද අස්වාමිකද විචාරා අස්වාමිකය එතෙකුදු උවත් සැඩොල් දුවක යනු අසා අනුන් බනන නින්දා බසට බහින් සර්ණ තිලකාව අන්තපුරයට ගත නොහි මෙබඳු වූ වර්ණ සෞන්දර්යයක් හා රූප සම්පත්තියකින් යුක්ත වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට ජීවිතයෙන් ප්‍රයෝජන කිම්දැයි ශෝකාතුරව නොයෙක් ප්‍රලාප කියා හඬමින් කාමයෙන් මත්ව කටයුතු නොකටයුතු සලකාගත නොහි කඩුවගෙන තමන් හිස තුමූම කපා මලහ මෙපරිද්දෙන්ම පංච මදුරානුවරට යන අතර මග රාජධානි පසෙක රජදරුවෝ 5 දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත්ව කඩුගෙන තමන් හිස් තුමූම කපා මලහ හේසේමය සත්වයෝ රත්රන් අමුරන් ආදිය හා දැසි දස් පුත්‍ර දාරාදී වූ ප්‍රිය වස්තුන් නිසා වස්තුකාම ක්ලේශ කාමයෙන් මුර්ජාව නොයෙක් ව්‍යසනයට පැමිණෙන්නාහුමය පුත්‍ර දාරාදී වූ ඒ මනාප වස්තුයෙහි ප්‍රිය ඉපද වීම ප්‍රේමය ඉපදවීමය සිත් නැලවීමය කැමැතිවීමය තෘෂ්ණාවීමයි මේ පසින් එක්තරා කාරණයක් මුල්ව ශරීර ශෝභනය කරන්නා වූ ශෝකයද කාය චිත්ත සංතාපය කරන්නා වූ බයද යන මේ දෙකම සත්වයන්ට උපදනේය ඒ ප්‍රිය භාවාදී ඌපසින් විශේෂයෙන්ම මිදී සිටියා වූ බුද්ධ ප්‍රත්‍යෝක බුද්ධ ආර්ය ශ්‍රාවකාදී වූ විශුද්ධ සත්වයින්ට කිසිදු ශෝකයකුත් නැත බය සන්ත්‍රාසයයි යන දෙකෙන් ඒකාන්තයෙන් නැත්මය බුදුන් විසිනුදු වදාරන ලදමැයි ඉක්බිතියේ චණ්ඩාල බ්‍රාහ්මණයා හා සර්ණ තිලකාව හා දෙදෙන අනුක්‍රමයෙන් දුරු කතර ගෙවා පංච මදුරානම් නුවරට ගොස් තමන්නා බව රජ්ජුරුවන්ට කියා යවා එන්ට කියවයි කැඳ වූ කල්හි රජගෙට වැද රජ්ජුරුවන් දුටහ එකල්හි එනුවර යටකී උද්දාල බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට නුදුරුව
බද පුටුවක පලසක් මත්තෙහි හුන්නේය. ගාන්ධර්ව බ්‍රාහ්මණයාද රජහු ඇඳ අවසරගෙන වීණා ගායනා කෙරෙමින් ස්වර්ණ තිලකාව හා සමග එකත් පසව හුන්නේය. එකෙනෙහි තමා පියාණන් පිටුපසෙහි උන්නා වූ ස්වර්ණ තිලකාතොමෝ උන්දාල බ්‍රාහ්මණයානෝ නම් කවුරුන්දැයි විචාරා තෙල භද්‍ර පීඨ මත්තෙහි හිඳින්නාහු ඒ බ්‍රාහ්මණයානෝ යැයි කී කල්හි තමාගේ නිලුපුල් පෙති දෙකක් හා සමාන නිර්මල වූ සුනිල් නෙතින් ඔහු බලන්නේ කොද කැකුළු මෙන් සුදු සිනිදු දත් පෙළෙහි මනහර සුදු රසින් හීන වර්ණ වූ අතිරක්ත අදර යුග්ම පොපි දෙවා මද මද සිනා පහල කෙරෙමින් උන්දාල බ්‍රාහ්මණයා මුහුණ බලා තමා පෙරව උන් පලස මදක් පහකොට ශරීර ප්‍රභා විහිදුවාලූව. හිරු රැස් කලබක් වැනි ඒ ශරීරාලෝකය දැක උන්දාල බ්‍රාහ්මණයා ඉතා ආශ්චර්යවත්ව කවර ආලෝකයක්දෝ හොයි විස්මයව පත්ව බලනුයේ ස්වර්ණ තිලකාව දැක කාමයෙන් උමතුව මහත් වූ ශෝකයෙන් දාහගත් ශරීර ඇතිව හුණු ආශ්වාස ප්‍රාශ්වාසයෙන් පිරුණු මුඛ නාසිකා හා කඳුළු ධාරාවෙන් තෙත්තු නේත්‍ර ඇතිව විසඤ්ඤ විය. හික් බිති මද ඇසිල්ලකින් ලබන ලද ආස්වාද ඇති ඒ බ්‍රාහ්මණ තෙම බලවත් රෝගයකින් පීඩිත වූ පුරුෂයකු මෙන් කෙඳිරි ගගා රජගෙන් නික්ම තමා වසන ගෙට ගොස් යහළු මිත්‍රයන් කැඳවා ඔවුන්ට කියනුයේ එම්බා යහළුවෙනි, යම් කිසි මිත්‍ර කෙනෙක් ආපදාවයක් පැමිණි කල්හි තමන්ගේ යහළුවන් අත නොහැර සමීපයට එළඹ සිටින්ද දුක් සැප දෙකෙහි සම වූ සිත් ඇත්තාහුද මිත්‍රයන්ගේ යහපත් ගුණය ප්‍රකාශ කෙරෙද්ද ඇසූ කෙනෙකුන් නින්දා කටයුතු නුගුණක් ඇත. සඟවා වෙසෙද්ද කලමනා නොකටයුත්තෙහි යොදද්ද නොකලමනා දෙයවලකද්ද මිත්‍රයෝ නමුත් ඔහුමය, නැහැයෝ නමුත් නොහුමය. කාමයෙහි ඉතා ලොල් වූ ස්වර්ණ තිලකා නම් ස්ත්‍රියක් තමාගේ නිල් නුවන් නමැති තද වූ ශරීර ප්‍රහාරයෙන් මාගේ සිත් නමැති ශරීරය විද කඩ කොටපුව ඇගේ මුඛ නමැති රත් පියුමෙහි ඇලුම් කළා වූ මාගේ නේත්‍ර නමැති භෘංගයෝ දෙදෙන මදකුත් මා සිහි නොකොට සර්ණ තිලකාවගේ
මුක නමැති පද්මයෙහිම සිත් නලවා වෙසෙති. ඒ නුවන් නමැති භෘංගයන් දෙදෙනා හා සමග මාගේ චිත්තයද ලජ්ජා නමැති මහ ගැඹුරු අගල හා උස්ව සිටියා වූ ධෛර්ය නමැති මහ පෞර මුදුන් පැන නික්මින විපරීතව පෙරලියා වූ සිත් නැති හෙයින් වැටහෙන්නා වූ කිසි කාරණයකුත් නැත. සියලු දිශාන්තරය අන්ධකාර වූවාක් මෙන් චලිතව වැටහෙයි. දැන් මට පිළිසරණව සංග්‍රහ කරවයි කීය. මෙසේ උද්දාල බ්‍රාහ්මණයා විසින් කියන්නා වූ ඒ වචනය අසා ඔහුගේ මිත්‍ර ජනයෝ එක්ව කියන්නාහු එම්බාචාරිනි, තෙපි දැන් යම් ස්ත්‍රියක් ප්‍රාර්ථනා කළා නම් ඕතමෝ උත්තම ජාතීන් විසින් සහවාසයක් නොකොට යුත්තා වූ චණ්ඩාල කෙල්ලෙක්මය. කිමෙක්ද ආචාරිනි? ඉතාලං විය නොහැකි දුගඳ පිළිකුල් වූ අපවිත්‍ර අමෛද්‍ය හා මනෝඤ්ඤ වූ සුවඳ විහිදුනා සිහිල් සඳුන් හා දෙක කවර කලෙක කෙසේනම් එක් වේද? සමාන නොවන හේයින් එක් නොවන්නේමය. එබැවින් කිසි කලෙකත් එක් නුවමනා හීන ජාතීන් හා සහවාසය කරන්නා වූ උත්තම සත්වයාගේ ශ්‍රීකාන්තාව කීර්තිය, ආයුෂය, ශරීර බලය, නුවණය යන මෙකී සියල්ලම ඔහු අත්හැර දුරුව පලා යන්නේය. එතෙම කෙලවර බොහෝ අයශ අසා නින්දාවට පැමිණෙන්නේ කීය. එසේ හේයින් කියන ලදී. යනාදීන් එම්බා මේ ලෝකවාසී සත්වතෙම අනර්ඝ මුතුමැණික් ආදී වූ රත්න ජාතයන් අමෛද්‍යෙහි වුණත් අපවිත්‍රයයි නින්දා කොට නොහරණේමය. එපරිද්දෙන්ම පුරුෂයන් සිත් ගන්නා තරම් මනා වූ මොළොක් තෙපුල් ඇති පංච කල්යාණ රූපයෙන් යුක්ත වූ ස්ත්‍රී රත්නයක්ද හීන කුලයෙහි උපන්නත් ගත යුත්තේමයි කියා ඒ සර්ණ තිලකාතමෝ සස්වාමික දෝහෝ නොහොත් නස්වාමික දෝහෝයි විචාරා නියම දැන වහා කැඳවාගෙන එවයි කීහ. එබස් නසා ඔහු ගොස් එපරිද්දෙන්ම විචාරා අස්වාමික බව දැන සර්ණ තිලකාව කැඳවාගෙන අවුත් නුද්දාල බ්‍රාහ්මණයා හට පාවා දුන්හ. ඉක්බිතියේ බ්‍රාහ්මණයා සර්ණ තිලකාව ගෙට දවස් පටන් සාර මසක් මුළුල්ලෙහි රාජ සේවයටත් නොගියේය.
එබමුණු සමීපයෙහි 500ක් රජකුමාරවරු අක්ෂර ලිඛිත ගණිතාදී වූ නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගනිති. එකල්හි ඒ රාජකුමරුවෝ තමන් ශිල්ප උගන්ට නැති හෙයින් බමුණාගෙන් පිටත් නොවන කාරණය දැන ඉඳින් ස්වර්ණ තිලකාව ජීවත් වුණහොත් අපගේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීමට අන්තරාය වෙයි. එබැවින් යම් කිසි උපායකින් මරපුවා මැනවයි සිතා අතරුවන් කැඳවා ඔවුන්ට අත්ලස්දී කියන්නාහු. එම්බා සඹදිනි මොළ ඇත කුරාපොවා මත් කරවා ඔහු ලවා සර්ණ තිලකාව මරවා පියයි කීහ. ඇතරුවෝද යහපතැයි ගිවිසාහ. ඉක්බිතියේ රාජකුමරුවෝ හැම දෙනම රාජාංගනයෙහි රැස්ව හිඳ අපගේ ආචාරීන් වහන්සේ දක්නා කැමැත්තෙන්මයි දූතයකු යවූහ. එකල ඒ දූතයාගේ බස් අසා බමුණාණන් නවුත්තුන් කල්හි කලට සුදුසු පිළිසඳර කතා කොට ඉක්බිති ආචාරීන් වහන්ස නුඹ වහන්සේගේ භාර්යාව වූ ස්වර්ණ තිලකාවන් දක්නා කැමැත්තෙම්හයි කීහ. එතෙපුල් අසා බමුණානෝ ස්වර්ණ තිලකාවන් කැඳවාගෙන එවයි මිනිසුන් යවූහ. ඒ ගිය මනුෂ්‍යයන් ස්වර්ණ තිලකාවන් කැඳවාගෙන වීදි මධ්‍යයට පැමිණි කල්හි මත නැගී සිටි මොළ ඇතෙකු රාපොවා මත් කරවා ඇත් කොහොලින් ඇන කුප්පවා ඉදිරියට ලුහු බඳවාලූහ. එකල්හි රාබී මත් කෝපයෙන් සොඬගෙන බිම පහරමින් මහත් වූ කුංචනාදයෙන් දසදික් පුරමින් ඒ අත මිනිසුන් ලුහු බඳවමින් සෙන පහරනසේ දිව අවුත් වන්නා වූ ඒ ඇත්තෙම ස්වර්ණ තිලකාව දැක ඒකෙහිනම උපන්නා වූ ස්නේහයෙන් සොඬින්ගෙන ඔසවා තමාගේ කුඹ මත්තෙහි තබාගත. එපවත් දැක රජකුමරුවෝ නොසතුටුව එපරිද්දෙන් ස්වර්ණ තිලකාව මරාගත නොහැකි හෙයින් දෙවන දවස් මිනිසුන් යවා රාත්‍රී භාගයෙහි මරවා පීහ. එකල්හි ඒ උද්දාල බ්‍රාහ්මණයාද මෙපතු ශ්‍රී රත්නයකින් වියෝව ජීවත් වීමට වඩා මිය යාම යහපතයි මහත් වූ ශෝකයෙන් නොයෙක් ප්‍රලාප කියා හඬමින් රාජාංගනයෙහි දරසෑයක් බඳවා ගිනි වැද මලේය. එබැවින් ස්ත්‍රීන්ගේ වසඟත්වයට පැමිණියා වූ කාමී පුරුෂයෝ පරලොව විඳිනා අපාය දුක් තබා මෙම ජාතියෙහි මෙසේ නොයෙක් වැසෙන විඳ මරණයටත් පැමිණෙන්නාහුමය.
ත්‍රිහුනම් පුරුෂයන් වංචා කරන හේයින් මායා රූපයක් වැනියහ ඇදහිලි නොකොට හැකි හේයින් මිරිගු ජලයක් වැනියහ ශෝකය රෝගය උපද්‍රව යන මොවුන් උපදවන ආකරයක් වැනියහ පුරුෂයන්ට තද වූ බන්ධනයක් වැනියහ කාමී පුරුෂයන් බඳනා පිණිස මරහු විසින් මවන ලද තද මලක් වැනියහ වැලසින්නන් වසන ගුහාවක් වැනියහ මරහු වසන ලෙන්දොරක් වැනියහ එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් කිසි පුරුෂයෙක් විශ්වාස කෙරේ නම් එතෙම මනුෂ්‍යයන් කෙරෙහි අදමයා නම් වේ වදාරන ලදමෙයි. මෙසේ ඒ සරණ තිලකාතමෝ පූර්ව ජාතියෙහි ඉඳුරානුවනින් සලකා කුසල් කොටගත නොහි අත නොසෝදා නොදෙවි මලස්නෙහි මල් පුදා දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට රූපත්ව ඉපද පවා ප්‍රියමනාප අවස්ථාවෙහි මෙබඳු වූ මරණයකට පැමිණියාහ. එබැවින් නුවණ පෙරදැරිව කුසල් කරන්නා වූ පින්වත් සත්වයෙනි බුදු පසේ බුදු මහසව්වන් විසින් වර්ණීය වූ නිවන් පුර සිරිපතාම කුසල් කළ මැනවි.